අයෝවන් හරි අපි එමනම් අදත් සුපිරිගැන් සමාජයේ අධ්‍යාපනික මෙහෙවරේ සමාජ සත්කාරයක් වශයෙන් දියත් කරන සංයුක්ත ග්‍රන්ථයේ පාඨමාලාව නොමිලේ සිසුන් වෙත ලබා දීමේ කර්තව්‍යයට අපේ සහභාගී වෙලා ඉන්නේ. ඉතින් පොතේ අපි පෞද්ගලික සතිය වෙනකොට ත්‍රිකෝණමිතිය සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඉගෙන ගන්න වීඩියෝස් ටිකක් ඔක්කොම අපේ FB group එකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට බලා ගන්න. ඉතින් ළමයි බොහෝ විට හොඳ ප්‍රතිචාර දක්වලා තිබ්බා ඒකට. මොකද ඒගොල්ලෝ වීඩියෝස් ටික බලලා තිබ්බා. එයාලා වෙනම පාඩම් කරලා තිබ්බා. ඒක මට වෙනම කතා කරලා කිව්වා එහෙම කෙනෙක්ව. ඉතින් හරි සතුටුයි. ළමයි මේ තරම් දුරට මේ දේ ග්‍රහණය කරගත්තා කිව්වම කුසලයක් තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ළමයින්ගේ අදහසක් තියෙනවා. ඒගොල්ලෝ ප්‍රකාශ කරපු අදහස් එක්ක බලපුවම ඒගොල්ලෝ කියනවා මේ දක්වා ඉගෙන ගත්ත සිස්ටම් වල ගොඩක් වෙනස් සිස්ටම් එකක් කියන එක ඒගොල්ලෝ සාහිත්‍ය කරලා පෙන්නලා තියෙනවා. හැබැයි අන්න ඒ දේවල් නිසා අපි දැන් යන්නේ මේ ඔක්කොමත් එක්ක අපි ඊට පස්සේ බලමු අලුත් පාඩමකට ඇවිල්ලා අලුත් කොටසක් නැවත මුල ඉඳලා යන්න. එහෙනම් මට හිතුණා ඔයාලගේ 2021 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඔයාලා මෙතුෙන් සිලබස් එකේ තව ටිකක් එහා තියෙන පාඩමක් අරගෙන මේ කොටස ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඔයගොල්ලෝ හොඳටම දන්නවා සංයුක්ත ග්‍රන්ථයේ විෂය ධාරාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් ශුද්ධ ග්‍රන්ථයේ සංරචකය අනිත් එක ව්‍යවහාරික ග්‍රන්ථයේ සංරචකය. පියෝ මැත්ස් එකයි ඇප්ලයිඩ් මැත්ස් එකයි. එහෙනම් මේ පියෝ පාර්ට් එකේ තියෙන වැදගත්ම පාඩමක් තමයි ශ්‍රේණි පාඩම. සමහරවිට ඔයගොල්ලෝ අහලත් ඇති, දන්න කට්ටියත් ඇති. ඩිවිෂන් ළමයි නම් මේක හොඳටම දන්න ඇති පාඩම. ටිකක් සංකීර්ණ පාඩමක්. ගණන් ගොඩක් හදන්න තියෙනවා, කල්පනා කරන්න තියෙනවා. හැබැයි ඉතින් හරි ක්‍රමවේදයෙන් සිද්ධාන්ත දෙක ඉගෙන ගත්තොත් එහෙම ඔයාලට මේකේ කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අපි යමු මේ වගේ පාඩමකට. හරි. තව ඉතින් මම දැකපු දෙයක් තියෙනවා ළමයි පෞගිය කාලෙම මම ටිකක් ඔය චෙක් කරනවා මේ සමහරක් වෙලාවට එක එක ළමයි මම බලනවා මේ වීඩියෝ එකක් දාපුවම මේක කොහොමද මේ ළමයි බලන්නේ මේක දිහා කියලා. ඉතින් අපේ වෙනම මේ සංවිධායක මණ්ඩලයේ ඉන්නවා මේක දියත් කරන කට්ටිය. ඒගොල්ලෝ මට බලලා විස්තර ටික නිතරම දෙනවා. සර් මෙන්න මේමයි මේ අහවල් ළමයා මේක ටිකක් බලලා අතරමඟ නවත්තලා ඒතර ටික ආයෙ බලලා දෙන්නේ කියලා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට කියනවා මේක බලලා තියෙන්නේ මෙච්චරයි මේ යකා මේක බලලා නැහැ කියලා එහෙමත් කියනවා. හරිද? හැබැයි පුතේ මතක තියාගන්න අපි මේ පාඨමාලාව නොමිලේ දුන්නට මේක මේ කිසිම තැනක ක්වොලිටි අඩුවීමක් නැහැ. ඔයාලා ඉඳන් එපා වැඩ කරගෙන යන කට්ටිය බොහොම ආසාවෙන් කරන් යනවා. ඒ වුණාට වටිනාකමක් නැති මොඩ මීහරක් පිළිසකුත් මේ අතරතුර ඉන්නවා කියන එකක් මම කියන්න ඕනේ. මේ දෙගොල්ලම මේක ඉන්නවා අපි අතර කියන. මොකද මේ හොඳයි කියලා කියන ළමයි සෙට් එකක් වගේම තමයි හොඳ නැහැයි කියලා කියන මොඩ මීහරක් වැඩකුත් අපිත් එක්ක හැම වෙලේම ඉන්නවා. අපි බලන්නේ මේ හැම එකවම ඇදගෙන ඉස්සරහට යන්න. මොකද හොඳ දරුවන්ට දරුවෝ කියලා කතා කරනවා වගේම මේ දේ හරියට ගන්න බැරි බූරුවන්ට තොපි මීහරක් කියලා කතා කරන වෙන වට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් කමක් නැහැ. ඔය කොටස් දෙකම ඉන්නවනේ. මහා ප්‍රඥාවේ විශ්වයේ මවන වෙලාවේදී මේ එක එකනට ආයු කාලය දෙන වෙලාවේදී මිනිස්සුන්ට යම්කිසි ආයු කාලයක් දීලා තියෙනවා. ඊට පස්සේ හරකුන්ට යම්කිසි ආයු කාලයක් දීලා තියෙනවා. බූරුවන්ට නරියන්ට මේ හැම එක්කෙනාටම ආයු කාලයක් දීලා තියෙනවා. ඉතින් ඕකේ ඔය ලස්සන කතන්දරයක් තියෙනවා ඒ කාලේ. මේ දැන් මහා ප්‍රඥා මේ එක එක සත්තු වර්ග පවලා ඉවර වෙලා ඒගොල්ලන්ට ආයු කාලය තීරණය කරන්න දෙනවා. ඉතින් ආයු කාලය තීරණය කරන්න යනකොට ඉස්සල්ලාම කියලා තියෙනවා මේ බල්ලට එන්න කියලා තියෙනවා. බල්ලා ගිහිල්ලා දැන් දේවයන් වහන්සේ කියලා ඔන්න පසඟ පිළිකවල ඉඳගෙන ඔක්කොම කරගෙන දැන් ඔන්න ඉන්නවා ආයු කාලය දෙන්න ඔක්කොම 22 කියවල පස්සේ බල්ලගෙන් අහලා දෙනවා දැන් තමන් කරන වැඩ මොනවද කියලා. ඉතින් ඌ මොකද්ද කියන්නේ බරු වැඩද කරන්නේ. ඉතින් ඌ කරන බරු වැඩ ඔක්කොම කියලා දෙනවා. කිව්වට පස්සේ මාමක්කා කිව්වලු එහෙනම් මේ අවුරුදු 30ක විතර කාලයක් දෙන්නම් ජීවත් වෙන්න. එහෙනම් මේ 30 අතරතුර ඔයාගේ බරු වැඩ ටික ඔක්කොම කරගන්න කියලා දෙනවා. ඊට පස්සේ ඔය 30ක කාලය දුන්නාට පස්සේ මූ අඬන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අඬන්න පටන් ගත්තාම
මොකද කරන්නේ? ආර දෙන්නා ඇයි ඔබ අඬන්නේ කියලා අහපුවම කිව්වලු මට අවුරුදු 30ක් බබ වැඩ කර කර ඉන්න බෑ. මට මේක අඩු කරන්න කිව්වහම ඉතින් මෙයා කරලා තියෙන්නේ අර බලන්න දුන්න ආයුකාලේ ඔය තියෙන 15ක් අඩු කරලා එනම 15ක් වයින් කරන්න කියලා උට 15ක් දීලා 15ක් දීලා තව 15ක් අඩු කරලා දෙනවා. 15ක් තියෙනවා 15ක් වයින් කරලා දෙනවා. ඊට පස්සේ ඊළඟට ආවරු නරියා. නරියා ගියාට පස්සේ නරියට ආයු කාලය දැන් උන් කතා කරලා ඔක්කොම විස්තර ආවට පස්සේ නරියට ආයු කාලය දීලා තියෙනවා. දර වශයෙන් නරියගේ ආයු කාලය උට දීලා දෙන අවුරුදු 40ක් දීලා දෙනවා නරියට. නරියට 40ක් දුන්නාට පස්සේ මූත් අඩන්න පටන් ගත්තලු. ඇයි කියලා අහපුවාම කිව්වලු මට 40ක් වැඩි කිව්වහම අන්න මේ නරියට කරලා දෙන්නට තොටක් එනම් මම 20ක් දෙන්නම් හරියට පාමියක් අයින් කරන්න කියලා මුගලුත් පාමියක් අයින් කළා. ඊළඟට වෙලා තියෙන්නේ බූරුවා. හරි. මෙන්න මූත් දෙන්නේ බූරුවාට අවුරුදු 30ක් දීලා තියෙනවා. බූරුවාට 30ක් දුන්නාට පස්සේ මේක කනන්න පටන් ගෙන දෙනවා. මටත් මේ 30ක් වැඩි බූරු වැඩ කර කර 30ක් ජීවත් වෙන්න බෑ කියලා කිව්වහම මුටත් මොකද කරන්නේ? භාගයට භාගයක් අඩු කරලා මුට 15යි තව 15ක් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඔන්න ඔය ඔක්කොම ගිහිල්ලා දැන් මොකද මේ ආයු කාලයේ වෙනකොට බොහොම සර්වසාධාරණව දීලා දැන් ආයු කාලයේ දීගෙන දිගට ඇති වෙලා දැන් දෙන එක අඬනවා Tamanට වැඩි කියලා. ඊට පස්සේ මිනිස්සයා උතෙන්ද ගියාලු Tamanගේ ආයු කාලය කොච්චරද කියලා තීරණය කරන්නේ. මිනිස්සයා ගියාට පස්සේ මිනිස්සයාට කිව්වලු දැන් එයාගේ අහලා කරන වැඩ මොනවද කියලා අහපුවාම ඔක්කොම වැඩ කියලා හොඳ වැඩ ඔක්කොම කරලා තියෙනවා. ඊට පස්සේ මූට දුන්නලු අවුරුදු දල වශයෙන් අවුරුදු 60ක විතර ආයු කාලෙදී අවුරුදු 50ක විතර ආයු කාලෙදී දීලා තියෙනවා. ඒ වෙලාවේදී මිනිසාට අවුරුදු 50 දින මොකද හැම එකම දුන්න ගමන් අඬන්න පටන් ගෙන දෙනවා Tamanට වැඩි කියලා. ඊට පස්සේ මුටක් දීලා මොකද බූත් දැන් මේ මිනිස්සයාගේ ගතිගුණ අහලා බලලා කරන ඕන බැටි ගොඩක් කියලා දෙනවා. එයා ඉතින් අවුරුදු 50 දීලා දෙනවා. මූ අඬන්න පටන් ගෙන. 50ක් දුන්නොත් ඒක තමයි පටන් ගෙන. පස්සේ යමුනේ අයි මොකද්ද හේතුව කියලා අහපුවාම කියලා දෙනවා 50ක් නම් මදි කියලා. අපේ මිනිස්සු කියන જાතියට කොච්චර දුන්නත් මදිද නේද? ඇති වෙන්නේ නැහැ කොච්චර දුන්නත්. පුළුවන් තරම් මේ වැඩිපුරයි හොයන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 50ට තව ටිකක් එහෙනම් දෙන්නම් කියලා ඇඩ් කරලා දීලා තියෙනවා මෙන්න මේ ටික. අර කලින් තුන් දෙනාගෙන් අයින් කරපු දේවල් ටික තියෙන්නේ 15යි මෙතන 15යි 30යි මෙතන 20යි 50යි දැන් ඔන්න මිනිහාගේ ආයු කාලය දවසෙන් අවුරුදු 100කට කිට්ටු කරලා දීලා තියෙනවා. මොකද මනුස්ස වැඩ කරන්න අවුරුදු 50කුත් තව අවුරුදු 50ක් දීලා තියෙනවා ඉතුරු වැඩ කරන්න. එහෙනම් හොඳට මතක තියාගන්න අපි මේ කියන මනුස්ස ජනිතය තුල බලු වැඩ කරන්නත් යම් කිසි කාලයක් තියෙනවා. ඒ වගේම තමයි නදි වැඩ කරන්නත් කාලයක් දීලා තියෙනවා. ඊට අමතරව බූරුවෙක් වගේ වැඩ කරන්නත් යම් කිසි කාලයක් තියෙනවා. මේ ඔක්කොගේම එකතුවෙන් තමයි අපි මේ අවුරුදු 100ක් විතර ජීවත් වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ යන ගමන තුල අපි මිනිස්සු වශයෙන් හිටියට මිනිස් ගතිගුණ වලට අමතරව අපි ළඟ තව තියෙනවා බූරුවෙක් වගේ වැඩ කරන අවස්ථා තියෙනවා. හරකෙක් වගේ වැඩ කරන අවස්ථා තියෙනවා. නරි වගේ වැඩ කරන අවස්ථා තියෙනවා. බලු වැඩ කරන අවස්ථා තියෙනවා. එහෙනම් මේ හැම දෙයක් එක්කමයි අපි ඉස්සරහට යන්නේ. එනකත් මතක තියාගන්න ඕනේ මනුස්ස ගතිගුණ ටික වැඩි කරගෙන ඉතුරු ඔය තියෙන මීහරක් ගතිගුණ ටික අඩු කරගෙන අන්න හොඳ ගමනක් යන්න උත්සාහ කරන්න ඕනේ. හොඳයි මම ওই පාඩම පටන් ගන්න කලින් කිව්වේ අපි මේ ගමනේ යනකොට මොන විදියටද හිතන්න ඕනේ කියන එක අපි සාමාන්‍ය ශිෂ්ට සම්පන්න ශිෂ්‍යයෝ වශයෙන් ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදයක් හොයමු. එහෙනම් අපි ඉදිරියට යන්නේ ගුණ නැන දෙකෙන්ම පිරිපුන් ශිෂ්‍යයෝ වශයෙන් යන්නයි අපි උගන්වන්නේ. එහෙනම් අපේ සුපිරිගත් සමාජය හැමදාමත් කරේ මේ සමාජයේ මිනිසුන්ට යහපතක් වෙන වැඩසටහන තමයි කරේ. එහෙනම් අපි දැන් මේ ඉදිරියට කරලා දෙන්නේ
සුපිරිගත් සමාජයේ අධ්‍යාපනික මෙහෙවරේ තවත් සුවිශේෂී සමාජ සත්කාරයක් තමයි මේ විදිහට දියත් කරලා තියෙන්නේ. මම පාඩම පටන් ගන්න කලින් මතක් කරන්නම් මේ පාඨමාලාව මේ විදිහට අරගෙන යන්න අපේ සුපිරිගත් සමාජයේ ශිෂ්‍යෝ 4-5 දෙනෙක් එකතු වෙලා තමයි මේ වැඩසටහන ගෙනියන්නේ. අති දැවැන්ත කැපකිරීමක් කරනවා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ක්‍රියාකාරී සමාජිකයෝ ටික මේ නිතරම මෙතෙන්ට සහභාගී වෙලා සියලුම ශිෂ්‍යයන් වෙනුවෙන් තමයි මේ වැඩසටහන දියත් කරලා තියෙන්නේ. එහෙමනම් මේ වැඩසටහනට සහාය දෙන අපේ චමෝත් ඒ වගේම 2021 රුල් කරන සහන් රුචින්ත ඒ වගේම හේලිත මෙන්න මේ ශිෂ්‍යෝ අතර නම් විශේෂයෙන් මතක් කරන්න ඕනේ සුපිරිම 4 දෙනෙක්. එයාලගේ මහන්සිය තමයි ඔයගොල්ලන්ට මේ විදිහට ලැබෙන්නේ. එහෙනම් සුපිරිගත් සමාජය හැමදාම කරේ සත්‍යක් අවශ්‍යවට ලබෙදී අපි කියන තේමා පාඩය යටතේ පිහිට අවශ්‍ය කෙනත් එක්ක ඉන්න එකයි අපි කරේ. එහෙනම් පුතේ දරුවෝ ඒ වගේ වැඩසටහනක් තමයි මේ යන්නේ. අපි මේ වැඩසටහන් මාලාවේදී මෙන්න දැන් පටන් ගන්න යනවා අපේ අලුත් පාඩමක් සංයුක්ත ගණිතයේ විෂයේදී PO Maths කියන කොටසට අදාළව තියෙන පාඩමක් තමයි ශ්‍රේණි. අපි යමු ශ්‍රේණි පාඩමට. ශ්‍රේණි පාඩම ආරම්භ කරන්න කලින් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් තව කොටසක් තියෙනවා ගණිත අභ්‍යූහණය. ගණිත අභ්‍යූහන මූලධර්මය. හරි. අපි තියරි එක සාකච්ඡා කරන්න කලින් පොඩි උදාහරණයක් කරන් බලමු. මොකද්ද? මම දැන් පාඩමක් කියලා දෙනවා ළමයි අපි හිතමු ළමයි 50ක් විතර ඉන්න තැනකදී අපේ ගෲප් එකට පාඩම කියලා දෙනවා. පාඩම කියලා දීලා මම ඕගොල්ලන්ගේ පුංචි ප්‍රශ්නයක් අහනවා. හැමෝගෙම එක ප්‍රශ්නයක් අහනවා. පළවෙනියට ඉන්න කෙනාගෙන් අහනවා. එයා මට උත්තරේ දෙනවා අනිත් කෙනාට ඇහෙන්නේ නැති වෙන්න. හරි. අපි හිතමු මෙහෙම පළවෙනි කෙනා නිවැරදිව පිළිතුර දෙනවා. දැන් මොකද්ද මං හිතන්නේ? හොඳයි. එහෙනම් එයාට ප්‍රශ්නේ පාඩම තේරිලා ඇති. ඒකනේ හරි උත්තරේ දුන්නේ. ඒත් එක්කම මම අහනවා දෙවනියාගෙනුත් අහනවා දෙවනි එක්කනත් හරියට පිළිතුර දෙනවා. හැබැයි අර පළවෙනි එක්කනා කියපු දේ අහන් ඉඳලා නෙමෙයි එයාගේ අවබෝධයෙන් එයා හරි පිළිතුර දෙනවා. දැන් මම දන්නවා පළවෙනි ළමයාත් හරියට උත්තරේ දුන්නා දෙවනියාත් හරියට උත්තරේ දුන්නා. හැබැයි මට තීරණය කරන්න පුළුවන් පුතේ එහෙමයි කියලා මුළු ඔක්කොටම පාඩම තේරෙනවා කියලා. ඒක සාධාරණ නෑ නේද? ඊට පස්සේ මම කරන්නේ අහමු ලෙස පන්තියේ මැද ඉන්න ළමයෙක්ගෙන් අහනවා ඔය ප්‍රශ්නේ මාපම් ගිහිල්ලා. එයත් නිවැරදි පිළිතුර දුන්නා නම් අන්න මට පොඩි විශ්වාසයක් තියෙනවා පාඩම ගොඩක් වෙලාවට හැමෝටම තේරිලා ඇති කියලා. ඊට පස්සේ මම කරන වැඩේ ඒ ප්‍රශ්නේම මම අහනවා ඒත් එක්ක මෙහා පැත්තේ ඉන්න කෙනාගෙන්. අපි හිතමුකෝ P කියන ළමයාගෙන් එවුවනම් ඊට පස්සේ අහනවා P දන එක් වෙන ළමයාගෙන් අහනවා ඒ ප්‍රශ්නේම. එයා නිවැරදිව පිළිතුර දුන්නා නම් එහෙම දැන් නම් මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ ළමයි ඔක්කොටම පාඩම තේරිලා ඇති කියලා. මම ඉතින් ඕක තව ටිකක් සහතික කරගන්නත් එක්ක තවත් අන්තිම කෙනෙක්ගෙන් අහලා බලනවා හරියට උත්තර දෙනවද කියලා. මේකත් හරියට උත්තර දුන්නොත් එහෙම දැන් මට හොඳටම විශ්වාසයි පන්තියේ ළමයි ඔක්කොටම හොඳටම තේරිලා ඇති කියන එක. දැන් බලන්නකො මේ ක්‍රමවේදය මොකද්ද කියලා. මම පාඩමක් කියලා දුන්නා. ඒකල්ලා එකෙන් මම ප්‍රශ්නයක් අහුවා. පළවෙනියා හරි උත්තරේ දුන්නා. දෙවෙනියාත් හරි උත්තරේ දුන්නා. P කියන දන කෙනාගෙන් ප්‍රශ්නය අහුවා. එයාත් නිවැරදි පිළිතුර දුන්නා. P දන එක කෙනාගෙන් ප්‍රශ්නය අහුවාම එයාත් නිවැරදි පිළිතුර දුන්නා. දැන් මම තීරණය කරනවා එහෙනම් ඉතින් හැමෝටම තේරිලා ඇති කියලා. බොහොම සරල සිද්ධියක් ඔක. අපි ඔය වගේම රටාවකට තමයි යන්නේ.
ගණිත අභ්‍යූහන මූලධර්මය කියලා කියන්නේ. ඒකෙදි අපි කරන්නේ HN කියලා ගණිතමය ප්‍රකාශනයක් අරගෙන ඒ ගණිතමය ප්‍රකාශනයේ නිර්වද්‍යතාවය චෙක් කරන්න යන්නේ. හොඳට කල්පනා කරලා මම මේ කියන්නේ දැන් මොනවද දාගන්න? HN නැමැති ගණිතමය ප්‍රකාශනය සත්‍යයි කියලා පෙන්වන්න ගියොත් මම කරන්නේ n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වනවා. ඊට පස්සේ ඊළඟ පියවර වශයෙන් කරන්නේ n සමානයි p කියන අවස්ථාවේදී ප්‍රතිඵලය සත්‍ය වේ කියලා උපකල්පනයක් කරනවා. මෙන්න දෙවෙනි පියවර. n සමානයි 1ට සත්‍යයි කියලා පෙන්නවුවා. p ට සත්‍යයි කියලා උපකල්පනය කරවුවා. ඊට පස්සේ p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරලා පෙන්නනවා. ඔන්න පියවර තුනක් බලා ගන්න. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්නවුවා. p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරා. p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරා. මෙන්න මේ මූලික පියවර තුන හරියට යනවා නම් වැඩේ හරිනම් අපිට කියන්න පුළුවන් සියලුම ධන නිකිලමය n සඳහා අර කිව්ව HN කියන ගණිතමය ප්‍රකාශනය නිවැරදි වේ, සත්‍ය වේ. අපිට ලියන්න පුළුවන් දෙයක් තියෙන ඊට පස්සේ මොකද ලියන්නේ? අන්තිමේදී කියනවා n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. තවද n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. එම නිසා ගණිත අභ්‍යූහනය පිළිබඳ මූලධර්මයට අනුව සියලු ධන නිකිලමය n සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. මෙන්න මේ ක්‍රමයට ගණිතමය ප්‍රකාශනයක නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීම තමයි අපි ගණිත අභ්‍යූහන මූලධර්මය කියලා කියන්නේ. පැහැදිලි සිද්ධිය. හොඳට බලන්න මම නැවත වතාවක් කියන්නම් මේව පොතවල වලට දාගන්න. අපසවසස් පෙළ විභාගයේ අනිවාර්යයෙන් මේ ප්‍රශ්නයක් මේක. ගණිත අභ්‍යූහනයේ කොටසක් ගන්න කොටස අනිවාර්යයෙන්ම තියෙනවා. ඉස්සෙල්ලාම n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්වන්න ඕනේ. ඊට පස්සේ n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරන්න ඕනේ. ඊළඟට මේ උපකල්පනය පාවිච්චි කරලා n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරන්න ඕනේ. මෙන්න මේ කියන මූලික පියවර තුන හරියට කරන්න පුළුවන් නම් මේ තුන හරිනම් වැඩේ හරි. වැඩේ හරි කියන්නේ මොකක්ද හරි කියන්නේ? HN නැමැති ගණිතමය ප්‍රකාශනය සත්‍යයි. හරිද කතන්දරේ? right. අපි යන් ගන්නවා. මේ ගන්න දිහා බලන්න නේද? පළවෙනි එක Fn කියලා ගණිතමය ප්‍රකාශනයක් දෙනවා. 5 2යි n වෙනි බලය ධන 3යි n වෙනි 1 විට සියලු ධන නිකිලමය n සඳහා Fn යන්න 54න් බෙදෙනවා. Fn යන්න 9න් බෙදෙන බව ගණිත අභ්‍යූහනය පිළිබඳ මූලධර්ම භාවිතයෙන් සාධනය කරන්න. ගණිත අභ්‍යූහන මූලධර්මයේ භාවිතයෙන් සාධනය කරන්න. මොකද කරන්න කියන්නේ? Fn කියලා ගණිතමය ප්‍රකාශනයක් දීලා මේ කියන ගණිතමය ප්‍රකාශනය සියලුම ධන නිකිලමය n සඳහා
නවයෙන් බෙදෙනවා කියලා පෙන්වන්නලු ගණිත අභියෝගණය පිළිබඳ මූල ධර්මයේ භාවිතයෙන්. මේක මතක් වෙන්න ඕනේ කිසියම් n කියලා ධන නිකිලමේ අගයක් සහිත ප්‍රකාශනයක් දීලා එයාගේ නිර්වද්‍යතාවයේ පරීක්ෂා කරන්න කියලා කිව්වොත් එහෙම අපිට පාවිච්චි කරන දෙන ක්‍රමය තමයි ගණිත අභියෝගන මූලධර්මය. මේක හොඳට පිට කරගන්න මේකම තියෙනවා මේ ගණිත අභියෝගන මූලධර්මය පාවිච්චි කරන්න වෙනවා අපිට අවකලනයේ සමානත් තැන් වලට. ඒ වගේම අනුකලනයේ සමහරක් සාධාරණ ප්‍රකාශ ඔප්පු කරන්නත් මේක ගන්න වෙනවා. ඊට අමතරව සංකීර්ණ සංඛ්‍යා පාඩමෙත් යම් තියෙන කරුණු ඔප්පු කරන්න මේක ගන්න වෙනවා. ඊට අමතරව මතක තියාගන්න ගණිත අභියෝගයේ කොටස ඉතාමත් වැදගත් පාඩම් 4කට විතර සම්බන්ධ වෙනවා. ශ්‍රේණි පාඩමේදී, අවකලනයේ පාඩමේදී, අනුකලනයේ පාඩමේදී, සංකීර්ණ සංඛ්‍යා පාඩමේදී තවත් ඕනනම් විවිධ පාඩම් වලට මේක සම්බන්ධ කරන්න පුළුවන්. එනිසා මතක තියාගන්න මෙන්න මේ ගාන. පළවෙනි ගානේ පල්ල ගන්න. මානෝකයක් නෙමෙයි මේක. fn කියන ගණිත ප්‍රකාශනය මේ විදිහට දීලා සියලු දරණ කිලෝමීටර් සඳහා මේ ප්‍රකාශනය 9 බෙදනවා කියලායි පෙන්නන්න තියෙන්නේ. හරි. අපි පළවෙනි පියවර වශයෙන් ගත්තේ මොකද්ද? n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරන එක. බලමු හරිද කියලා? අපේ ප්‍රකාශනය උනේ fn සමානයි 5 2 ධන 3 n 1 n සමානයි 1 විට n සමානයි 1 විට fn නැත්නම් n සමාන 1 විට f1 කියලා දැම්මත් කමක් නැහැ. fn කියලා කියන්නේ 5 දෙවෙනි බලය. මෙතන එක දාපු අවස්ථාව. ධන 3 වරක් 1 3යි ඍණ 1 25යි මෙතන 3යි 28යි එකක් ගත්තේ 27යි. 27යි කියන්නේ 9 වරක් 3 9න් බෙදී ඉනම් 9න් බෙදී ඊළඟට ඒ කියන්නේ මොකද්ද? n සමාන ප්‍රතිඵලයේ සත්‍ය වේවි. එනම් n සමානයි 1ට ප්‍රතිඵලයේ සත්‍ය වේවි. මෙන්න අපේ පළවෙනි පියවර. n සමාන 1ට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා වෙන්න එක. ඊට පස්සේ මොකද අපි කරන්න කිව්වේ? n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා උපකල්පනය කරන එක. ඊළඟට මේක තමයි මොකද්ද? n සමානයි 1 විට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා සාධනය කරලා පෙන්වන එක. ඊළඟ පියවර වශයෙන් අපි කිව්වේ n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍යයි කියලා උපකල්පනය කරන එක. එහෙනම් මෙන්න n සමානයි p ට ප්‍රතිඵලයේ සත්‍ය බව
උපකල්පනය කරමු. උපකල්පනය කරමු. ඒ කියන්නේ මොකද්ද? FP කියන කෙනා 9න් යෙදෙනවා. නම් එනම් FP 9න් බෙදෙන බව. 9න් බෙදෙයි. ඒ කියන්නේ එනම් මම ලියන්නම් මේක FP කියන්නේ මෙයාට P දාපු අවස්ථාව 5 2යි P වෙනි බලය ධන 3යි P ඍණ 1 9න් බෙදෙනවා නම් මේක මට ලියන්න පුළුවන් 9යි K ලෙස ගනිමු. මේ K කියන්නේ ඕනෑම නිපිලයක්. කියයි ඕනෑම නිපිලයක්. මේ අංක 1 n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරවුවා. ඊට පස්සේ අපි ගන්නවා n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරනවා මෙන්න මේ අංක 1 කියන උපකල්පනය පාවිච්චි කරලා. ඔක තමයි අපි ඊළඟ කරන පියවර. එතන මම ලියන්නේ සාධනය කළ යුක්ත මොකක්ද කියලා ලියාගමු. සාධනය කළ යුත්ත මොකද්ද? n සමානයි p ධන 1ට ප්‍රතිපදය සත්‍ය බව මොකද්ද පෙන්නන්න ඕනේ කියන එක අපි පැහැදිලිව ලියන්න ඕනේ. එහෙනම් මෙන්න n සමානයි p ධන 1ට ප්‍රතිපදය සත්‍ය බව. එනම් අපේ ප්‍රතිඵලය කියලා කිව්වේ fn කියන කෙනා 9න් බෙදනවා කියන කෙනෙක්. එහෙනම් මෙතන ලියන්න වෙන්නේ එනම් fp ධන 1 9න් බෙදෙන බව. 9න් බෙදෙන බව. මම පෙන්නන්න ඕනේ fp ධන 1 9න් බෙදෙනවා කියලා මෙන්න මේ අංක 1 කියන උපකල්පනය පාවිච්චි කරලා. පැහැදිලි සිද්ධිය. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද? FP ධන 1 කියන කෙනාව ලියලා එයාව සුදු කරගෙන ගිහිල්ලා පෙන්නමු ඒකත් 9න් බෙදෙනවා කියලා. ආංගයේ පියවර හරියට කරගන්න පුළුවන් නම් ගණිතක් වෙන කොටස ගන්න. මේ බලන්න. මම එනම් ගත්ත උපකල්පනයේ වෙනම ලියන්න පැත්තකින් අපි කරපු උපකල්පනයේ තමයි මෙන්න මේක. 5 2යි p වෙනි බලය දාන 3යි p ඍණ 1 සමානයි 9යි p. මේක තමයි කරපු උපකල්පනය. සාධනය කරලා පෙන්නන්න ඕනේ මොකද්ද? FP ධන 1 9න් බෙදෙන බව. FP ධන 1 9න් බෙදෙන බව. අපි අර සාධනයේ පාඩ් එකට සාධනය FP ධන 1 සමාන වුණේ 5 දෙවරක් p ධන 1යි ධන 3යි p ධන 1 ඍණ 1 සුළු කරොත් එහෙම මම මෙතන ඉන්නවා 5 2යි p වෙනි බලය වැඩි කිරීම 5 දෙවෙනි බලය ධන 3යි p මෙතන ධන 3යි ඍණ 1යි කිව්වේ ධන 2. එහෙනම් මෙතන තියෙන්නේ 5 වර්ගය කියන්නේ 25යි
පහේ 2යි p කියලා ගියක් තියෙනවා. ඔය කියන පහේ 2යි p ට ආන් අර කියන උපකල්පණයෙන් ආදේශ කරන්න. පහේ 2යි p කියන්නේ 9යි p ඍණ 3යි p ධන 1. එහෙනම් මෙන්න 9යි p ඍණ 3යි p ධන 1 ධන 3යි p ධන 2. ඒ මොනවද ගන්නවා අපිට 25 සරණ 9යි p 25 සරණ 9යි p ඍණ 75යි p ධන 3යි p කියන්නේ ඍණ 72යි p ධන 25යි ධන 2යි p ධන 27යි. ඔය ඔක්කොම 9න් හිතනව නේද? 9ක් එළියට ගත්තාම මට මේක ගන්න පුළුවන් 25යි කියන්නේ. ඍණ මේක 9න් බෙදච්චාම 8යි p ධන 3යි. මේ ඔක්කොම තියෙන්නේ සුළු කරාට පස්සේ එන්නේ නිකිලයක්. මම මේක කියන්නම් k dash කියලා. මොනවා හරි සමපූර්ණ නිකිලයක් එන්නේ k dash. එනම් මොකද වෙන්නේ වැඩ හැදෙන්නේද? මේ fp ධන එක සුළු කරන් ගියාට පස්සේ 9යි k dash කියලා ආවා. fp ධන එක සමානයි 9යි k dash. එනම් 9න් බෙදෙයි. එනම් 9න් බෙදෙයි. බලන්න සම්තරේ ලියන්නේ. එනම් 9න් බෙදෙයි. එනම් n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. අර උපකල්පනයේ පාවිච්චි කරන්නයි මෙන්න මේක සුළු කරලා බෙදෙන්න ගෙනාවේ. ඒ නිසා අපි කියනවා එනම් n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. තවද n සමානයි එකට ප්‍රතිඵලය සත්‍ය වේ. තවද n සමානයි එකට ප්‍රතිඵලය සත්‍ය වේ. එම නිසා ගණිත අභියෝගණය පිළිබඳ මූල ධර්මයට අනුව ගණිත අභියෝගණ මූල ධර්මයට අනුව සියලු ධන නිකිලමය n සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. ගාන විසඳලා ඉවර වෙලා මෙන්න මේ වාක්‍යයන් ලියලා ඉන්න මතක තියාගන්න. ඔක්කොම කරලා ඉවරලා අපේ කතා කරපු සිද්ධාන්තය මොකක්ද කියලා කියන්න බෑ. මොකද්ද උනේ? n සමානයි එකට ප්‍රතිඵලය සත්‍යයි කියලා පෙන්නුවා. p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරා. ඒ උපකල්පනයේ මත ඉඳගෙන p ධන එකට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරා. එහෙමනම් අපි කියනවා n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් p ධන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ඇයි අර උපකල්පනයේ මත ඉඳගෙනයි මේක කරගෙන ගියේ. තවද n සමානයි එකට ප්‍රතිඵලය සත්‍ය වේ. එම නිසා ගණිත අභියෝගණය පිළිබඳ මූල ධර්මයට අනුව සියලුම ධන නිකලමයන් සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. මේක තමයි අපේ ගණිත අභියෝගණ මූල ධර්ම කියලා කියන්නේ. මම නැවත මතක් කරන්නම්. n සමානයි එකට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරනවා. n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරනවා.
ඒ කරපු උපකල්පනයේ පාවිච්චි කරලා අපි හිතන්නේ ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරනවා. ඕම් ඔය කියන මූලික පියවර තුන හරියට කරගත්තොත් එහෙම සියලුම ධර්ම කිලමෙන් සඳහා ප්‍රතිඵලය සත්‍යයි. හරිම ලේසි සරලයි සුන්දරයි හරියට ඉගෙන ගත්තොත් එහෙම. හැබැයි මෙවුවා තියරි මඤ්ඤම් කරගත්තොත් එහෙම ඔයාලට ජීවිතේට ගොඩ යන්න හම්බෙන්නේ නැහැ මේ සම්මුතිගත විශ්ේ දානාවින්. මොකද මේවා කරලා ඇවිල්ලා ඩිංගක් එහෙම වුණොත් එහෙම හරියට අවධානයෙන් නැතුව වෙන මොකක් හරි ගන්න සංකල්පයක් ඔබට දාගත්තොත් එහෙම මෙතනින් එහා සිලබස් එක යනවා කියන ගන්න. ඒ නිසා බොහෝම පැහැදිලි විදිහට ගන්න දෙන්නේ වගේ. තව ගණන් දෙකකින් විතර සාකච්ඡා කරමු. තවත් තියෙන සාකච්ඡා කරමු. මේ තමයි ගන්ධ ප්‍රියණේ කියන කොටසේ තියෙන මූලිකම සිද්ධාන්ත හැදෙන විදිය. ගන්ධ ප්‍රියණේ හැදලා තියෙන්නේ මේ විදිය. මෙන්න මේ මූලික පියවර තුනයි හරියට කොට ගන්න ඕනේ. හරි. අපි බලමු දෙවනි ගාන වශයෙන් මෙන්න මේක බලන්න. Fn කියන ගණිතමය ප්‍රකාශනයක් දෙනවා. 4 එන්නටි බලය දන 15 එන්නටි 1 විට සියලු ධර්ම ඉගෙනමයින් සඳහා Fn යන්න 9න් බෙදෙන බව. ගණිතමය ප්‍රකාශනයක් දීලා 9න් බෙදෙනවා කියලා පෙන්නනලු සියලුම ධර්ම ඉගෙනීම සඳහා. එහෙනම් මම කරන්නේ මොකද්ද? ඉස්සල්ලාම n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරනවා. මේ බලන්න. n සමානයි 1 විට f1 කියලා මොකක්ද අපි? f1 සමානයි 4 පළවෙනි පදය ධන 15යි ඍණ 1 සුළු කරොත් වෙන්නේ 15යි 4යි 9යි මේක අඩු කරොත් 18යි ඒ කියන්නේ 9 වරක් 2 එනම් 9න් බෙදී එනම් 9න් බෙදී එනම් n සමානයි 1ට ප්‍රතිපදය සත්‍ය වේ. අපි ඉස්සෙල්ලාම පෙන්නවුවා n සමානයි 1ට ප්‍රතිපදය සත්‍යයි කියලා. ඊට පස්සේ අපි කරන්නේ n සමානයි b ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. මෙන්න දෙවෙනි පියවර n සමානයි b ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. b ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. එවිට අපිට කියන්න පුළුවන් fp සමානයි 4යි p ධන 15යි p දින 1 4ේ p විදි බලය ධන 15යි p දින 1 ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනයක් නේද? එහෙනම් මෙන්න මේ fp කියන අගය 9න් බෙදෙනවා. එතකොට මේක ලියන්න පුළුවන් 9යි කියලා. 9යි යයි ගනිමු. යයි ගනිමු KIT ඕනෑම පිළිවෙලකට. KIT ඕනෑම පිළිවෙලකට. ඊළඟට අපි කරන්නේ සාධනය කර යුත්තේ මොකක්ද කියලා පෙන්නනවා. මෙන්න සාධනය කළ යුත්තේ සාධනය කළ යුත්තේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව. 1ට ප්‍රතිඵලය සත්‍ය බව. එනම් p ධන 1ට සත්‍ය කියලා වෙන්න ඕනේ. එනම් fp ධන 1 9න් බෙදෙනවා කියලා. මෙන්න එනම් fp ධන 1 9න් බෙදෙන බව. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරවුවා. p
පීඨ ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරා. පෙන්වන්න ඕන දේ මොකක්ද කියලා ලියාගත්තා. n සමානයි පීඨනයකට ප්‍රතිඵලය සත්‍යයි කියලා තමයි පෙන්වන්න ඕනේ. දැන් යම් අපි සාධනීය පාඩකයක් ලැබෙන්නමු n සමානයි පීඨනයකට ප්‍රතිඵලය සත්‍යයි කියලා. මේක සාධනය FP ධනයක FP ධනයක කියන්නේ 4 P ධනයක වෙනි බලය දාන 15 වරක් P ධනයක වෙන එක. මේක සුළු කරොත් එහෙම වෙනවා 4 P වෙනි බලය වරක් 4 පළවෙනි බලය දාන 15යි P 15යි මේ කඩ කරොත් එහෙම 14යි. ධන 14. මේ ආපු 4 P වෙනි බලයට ආන්වර එකකින් උපකල්පනයෙන් ගෙනන ආදේශ කරන්න. ඔය එකකින් උපකල්පනයේ තියෙනවා 4 P වෙනි බලය සමානයි 9යි ඍණ 15යි P ධන 1. එහෙනම් මේ බලන්න 4 වරක් අංක එකකින් ආදේශ කරමු. මොකද වෙන්නේ? 9යි ඊට 15යි එකේ හරිය ගියොත් ධන 1යි. ධන 15යි ධන 14 සුළු කරොත් එනවා 4 වරක් 9යි මෙතනින් එනවා 60යි ධන 15 අඩු කරලා දැම්මොත් එහෙම ඍණ 45යි මෙතන 4යි මෙතන 14යි 18යි ඔක්කොගෙම 9ක් ඉලිට ගත්තොත් එහෙම ඉතුරුලා තියෙන්නේ 4යි ඍණ 5යි ධන මේ ඔක්කොම ටික ධන හෝරණ නිකිතයක් මම යාට K dash කියලා කියන්නම්. එහෙනම් මට එන්න තියෙනවා 9යි K dash කියලා. ඉතින් වැඩේ හරි නේද? දැන් මොකද කියනවා අනන්තමේ තියෙන ප්‍රකාශනය. මොකද කියන්නේ වෙන්නේ? හොඳට බලා ගන්න එක. මෙතන ආවට පස්සේ කියනවා එනම් 9න් බෙදී. එනම් FP ධන 1 9න් බෙදෙනවා. ඒ කියන්නේ n සමානයි P ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි. මොකක් නිසාද වුනේ? n සමානයි P ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි P ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. තවද n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. එම නිසා ගණිත අභ්‍යෝමනය පිළිබඳ මූලධර්මයට අනුව සියලු ධන නිකිලමය n සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. අන්න ඔය වාක්‍යයක් දීුවට පස්සේ අපේ පිටුර සම්පූර්ණ වෙන්නේ. පැහැදිලි සිද්ධිය. හරි. අපි අන් තව ගානකට මේක හොඳට අධ්‍යයනය කරන්න. n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා පින්නවා. ඊට පස්සේ p ට ප්‍රතිඵලය සත්‍යයි කියලා උපකල්පනය කරා. ඊළඟට ඒ උපකල්පනයේ මත ඉඳගෙන p ධන 1ට ප්‍රතිඵලය සත්‍යයි කියලා සාධනය කරා. ඊට පස්සේ අපි අවසානයේ කියනවා එනම් n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. තවද n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ඒ නිසා ගණිත අභියෝගය පිළිබඳ මූලධර්මයට අනුව සියලුම ධන නිකිලමයන් සඳහා ඊට ප්‍රතිඵලය සත්‍ය වේ. right? අදේසි. right. අපි අතව ගන්නවා.
ඊළඟට fn කියලා මම ගණිතමය ප්‍රකාශනයක් දෙනවා. පහේ 2යි n දාන 2 ඍණ 24යි n ඍණ 25 කියලා. පහේ 2යි n දාන 2 ඍණ 24යි n ඍණ 25. මෙන්න මේ ප්‍රකාශනය සියලුම ධන නිකිලමය n සඳහා මේ ප්‍රකාශනය 576න් බෙදෙන බව. මෙන්න මේක 576න් බෙදෙන බව. ගණිත අභියෝගණය පිළිබඳ මූලධර්මයේ භාවිතයෙන් සාධනය කරන්න. අපිට උඩ කියන්නේ fn කියලා ප්‍රකාශනය දෙන්නේ පහේ 2යි n ධන 2 ඍණ 24යි n ඍණ 25. මෙන්න මේ ප්‍රකාශනයේ 576න් බෙදනවා කියලා පින්නන්න කියන්නේ. අපේ පළවෙනි පියවර උනේ n සමානයි 1 විට f1 පහේ 2 ධන 2 කියන්නේ 4යි ඍණ 24යි ඍණ 25යි පහේ හතරවෙනි බලය කියන්නේ 5 සරල 5 25යි 25 සරල 5 125යි 125 625යි ඍණ 24යි ඍණ 25යි සුළු කරොත් එනවා 576යි. එනම් f1 576න් බෙදී 576න් බෙදී එනම් n සමානයි 1 විට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමාන එකට ප්‍රතිඵලය සත්‍ය වේ. ඊළඟට අපි කරන්නේ n සමානයි ඊට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. එන්න n සමානයි ඊට ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. එවිට මට ලැබෙනවා fp කියන අගය පහේ 2යි ධන 2 ඍණ 24යි ඍණ 25 සමානයි 576යි. ඍණ 24යි ඍණ 25 සමානයි 576යි. ජය ගනිමු. KIP ඕනෑම පිළිවෙලකට සාධනය කළ යුත්තේ මොකද්ද? ඒකත් ක්‍රියාගමු පැත්තකින්. සාධනය කළ යුත්තේ n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව. එකට ප්‍රතිඵලය
සත්‍ය බව එනම් FP ධන 1 576න් බෙදෙන බව. අපි යන සාධනීය කොටසට साधने FP ධන 1 FP ධන 1 කියන්නේ පහේ දෙවරක් P ධන 1 ධන 2 ඍණ 24 වරක් P ධන 1 ඍණ 25 මේක සුළු කරොත් අපිට ලැබෙනවා අර උපකල්පනයේ තියෙන්නේ පහේ 2යි P ධන 2නේ මම ඒ කොටස ගෙනල්ලා මෙතෙන් ආදේශ කරන්නම් ඒතකොට මට සුළු කරන්න ලේසි එහෙනම් 2යි P ධන 2 ඒක ඉතුරු කරගත්තොත් එහෙම පහේ 2යි P ධන 2යි තව තියෙනවා පහේ වර්ගයක් පහේ වර්ගය ඍණ 24යි P මෙතනින් එනවා ඍණ 24ක් මේකේ ඔක්කොම ඍණ 49යි මේ තියෙන මෙතන 25යි පහේ 2යි P ධන 2 කියලා කොටසක් තියෙනවා ඒකට මම ආදේශ කරන නම් අරගෙන 576යි P ධන 576යි P ධන 24යි P ධන 25 24යි P ධන 25 ඍණ 24යි P ඍණ 49 මේ ටික සුළු කළොත් එහෙම මට ලැබෙනවා 25 වරක් 576යි K ඊළඟට 25 වරක් 24යි P ගෙන් අඩු කරන්න ඕනේ 24යි P ඒ කියන්නේ 24යි P ඒවා 25කින් එකක් අඩු කරන්න ඕනේ ඒ වුණොත් එන්නේ 24 වරක් 24යි P 24 වරක් 24 කියන්නේ 576යි 576යි P තුරලා තියෙන්නේ මේකයි මේක ඇසුරු කරොත් එහෙම තව තියෙනවා 25 වරක් 25 625යි 25 වරක් 25යි 625යි ඒ 625න් අඩු කරන්න ඕනේ 49ක් එහෙනම් ආයිමත් එන්නේ 576යි 576යි අපි පොදුවේ 576ක් විතර ගත්තොත් එහෙම ලැබෙන්නේ 25යි කියේ ධන P ධන 1 මේ ඔක්කොම මම කියන්නම් K dash කියලා ධන වල ඕනම නිකලයක් ඊනමඩ ඇවිල්ලා තියෙනවා 576යි K dash එනම් 576න් බෙදේ එනම් n සමානයි p ට ප්‍රතිඵලය සත්‍ය නම් n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. තවද n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. එම නිසා ගණිත අභ්‍යෝහණය පිළිබඳ මූලධර්මයට අනුව සියලු ධන නිකිලමයන් සඳහා ඉහත ප්‍රතිඵලය සත්‍ය වේ. පැහැදිලිද සිද්ධිය? හරි.
අපි දැන් ගැටලු තවත් දෙකක් සාකච්ඡා කරා. ඔක්කොම ගැටලු තුනක් සාකච්ඡා කරලා තියෙනවා ගැටළු දියුණුවය සම්බන්ධව. තවත් ගැටලු ටිකක් අරගෙන අපි වෙනම සාකච්ඡා කරමු මේ පාඩම ගොඩක් ෆිට වෙනකම් තව වෙනස් රටාවක් ගැටලුවකට අපි අරන් බලමු.